රාජාවලියේ දෙවන පොත පළවන පරිච්ඡේදය අහසියා රජුගේ මරණය ගැන එලියා කලින් දැන්වීම. ආහබ් රජු මිය ගිය පසු මොහොබ්වරු ඊශ්‍රායෙල් වරුන්ට විරුද්ධව කැරලි ගැසූහ. තවද අහසියා සමාරියෙහි තමාගේ උඩුමහලේ සඳලු තලයෙන් පැටි රෝගාතුර විය. ඔබ ගොස් මම මේ රෝගීන් සුව වන්නෙම්දැයි එක්රෝන්හි දෙවිවන බාල් ෂෙබුක්ගෙන් විචාරන්නයි ඔහු පණිවිඩකාරයන් යවීය. එහෙත් සමිධානන් වහන්සේගේ දූතයා තිෂ්බී ජාතික දිවසිවර එලියාට කතා කොට නැගිට සමාරියේ රජුගේ පණිවිඩකාරයන්ගේ පෙරමකට ගොස් ඔබ එක්රෝන්හි දෙවිවන බාල් ෂෙබුක්ගෙන් විචාරන්නට යන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසාද? එබැවින් නුඹ නැගී සිටින ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නේ යයි සමිධානන් වහන්සේ වදාරන සේක කියා ඔවුන්ට දන්වන්නයි කීය. එලියා පිටත්ව ගියේය. එවිට පණිවිඩකාරයෝ රජු ළඟට හැරී ආහ. ඔබ හැරී ආවේ කුමක් නිසාදයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. ඔහු කතා කොට මිනිසෙක් අපේ පෙරමකට අවුත් ඔබ හැම එවූ රජු ළඟට හැරී ගොස් ඔබ එක්රෝන්හි දෙවිවන බාල් ෂෙබුක්ගෙන් විචාරන්නට යවන්නේ ඊශ්‍රායෙල්හි දෙවි කෙනෙකුන් නැති නිසාද? එබැවින් ඔබ සිටින ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නේ යයි සමිධානන් වහන්සේ වදාරන සේක කියා ඔහුට කියන්නේ අපට සැලකලේ යයි කීහ. ඔබේ පෙරමකට අවුත් මේ වචන ඔබට කී මිනිසයා කෙබඳු කෙනෙක්දැයි ඔහු ඔවුන්ගෙන් ඇසීය. ඔහු ඔහුට උත්තර දෙමින් ඔහු ලෝම වස්ත්‍රයක් හැඳ ඉඟටියෙහි සම්පටියක් බැඳගත් මිනිසෙක් යයි කීහ. ඔහු ඒ තිෂ්බී ජාතික එලියා යයි කීය. අහසෙන් ගිනි එවීම. එවිට රජ පනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනා සමග එලියා වෙත යවීය. ඔහු කන්ද මුදුනේ හිඳගෙන සිටි එලියා ළඟට ගොස් දෙවියන් වහන්සේට කැප වූ මිනිසය බැස එන්න කියා රජ කියන්නේ යයි ඔහුට දැන්වීය. එලියා පනසාධිපතියාට උත්තර දෙමින් මම දෙවියන් වහන්සේට කැප වූ මිනිසෙක් නම් අහසින් ගිනි බැස ඔබද ඔබේ 50 දෙනාද දවා දමාවායි කීය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ 50 දෙනාද දවා දැමීය. රජ නැවත තවත් පනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනා සමග ඔහු ළඟට යවීය. ඔහු කතා කොට දෙවියන් වහන්සේට කැප වූ මිනිසය ඉක්මනින් බැස එන්න කියා රජ කියන්නේ යයි ඔහුට කීය. එලියා උත්තර දෙමින් මම දෙවියන් වහන්සේට කැප වූ මිනිසෙක් නම් අහසින් ගිනි බැස ඔබද ඔබේ 50 දෙනාද දවා දමාවායි ඔවුන්ට කීය. එවිට අහසින් ගිනි බැස ඔහුද ඔහුගේ 50 දෙනාද දවා දැමීය. රජ නැවත තුන්වන වර පනසාධිපතියෙකු ඔහුගේ 50 දෙනා සමග යවීය. 50 දෙනාට අධිපති වූ තුන්වෙනියාද නැගී ගොස් එලියා එදිරියේ හිදනින් වැටි යාඥා කරමින් දෙවියන් වහන්සේට කැප වූ මිනිසය මාගේ ප්‍රාණයටද ඔබේ මෙහෙකරුවන් වන මේ 50 දෙනාගේ ප්‍රාණවලටද හානියක් නොකළ මැනව. බැලුව මැනව අහසින් ගිනි බැස පළමු පනසාධිපති දෙදෙනාද ඔවුන්ගේ පිරිස්ද දවා දැමුවේය. එහෙත් දැන් මාගේ ප්‍රාණයට හානියක් නොකළ මැනවයි ඔහුට කීවේය. එවිට සමිධානන් වහන්සේගේ දූතයා කතා කොට බිය නොවී ඔහු සමග යන්නයි එලියාට කීය. ඔහු නැගිට ඔහු සමග රජු ළඟට බැස ගියේය. ඔහු කතා කොට නුඹ එක්රෝන්හි දෙවිවන බාල් ෂෙබුක්ගෙන් විචාරන්නට පණිවිඩකාරයන් යවුවේය. දේව වාක්‍යයෙන් විචාරන්නට ඊශ්‍රායෙල් වරුන්ගෙන් දෙවි කෙනෙකුන් නැති නිසාද? එබැවින් නුඹ සිටින ඇඳෙන් නොබැස සැබවින්ම මැරෙන්නේ යයි සමිධානන් වහන්සේ වදාරන සේකයි ඔහුට කීය. මෙසේ එලියා පැවසූ සමිධානන් වහන්සේගේ වචනය ලෙස ඔහු මලේය. ඔහුට පුත්‍රයෙකු නොසිටි බැවින් ඔහු වෙනුවට ජොරාම් ජුදාහි රජ වූ ජෙහෝෂාපාට්ගේ පුත්වන ජෙහෝරාම්ගේ දෙවන අවුරුද්දේදී රජ විය. අහසියා කළ අනෙක් ක්‍රියා ඊශ්‍රායෙල් රජුන්ගේ පුරාවෘත්ත ග්‍රන්ථයේ වාර්තා කර තිබෙනු නොවේද? දෙවන පරිච්ඡේදය එලියා ස්වර්ගයට ගෙන යන ලැබීම. තවද සමිධානන් වහන්සේ එලියා සුලිසුලඟකින් ස්වර්ගයට ගන්නට කැමති වූ අවස්ථාවේදී එලියා එලීෂා සමග ගිල්ගල් නගරයෙන් පිටත්ව ගියේය.
එලියා කතා කොට සමිදානන් වහන්සේ මා පමණක් බෙතෙල් නගරයට යවන නිසා මෙහි නවතින්නයි එලිෂාට කීය. එලිෂා උත්තර දෙමින් ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන්ද ජීවමාන ඔබේ නාමයෙන්ද මම ඔබ අත් නොහරිමි දිව්විය. මෙසේ ඔහු බෙතෙල් නගරයට බැස ගියෝය. බෙතෙල්හි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට આવුත් සමිදානන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව ඔබ දන්නේහිදැයි ඔහුගෙන් ඇසූහ. ඔහු උත්තර දෙමින් එසේය මම දනිමි නිශ්ශබ්ද වන්නයි කීය. එලියා ඔහුට කතා කොට එලිෂා මෙහි නවතින්න මන්ද සමිදානන් වහන්සේ මා ජෙරිකෝවට යවනසේකයි කීවේය. ඔහුද ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන්ද ජීවමාන ඔබේ නාමයෙන්ද මම ඔබ අත් නොහරිමින් දිව්විය. මෙසේ ඔහු ජෙරිකෝවට ආහ. ජෙරිකෝවෙහි සිටි දිවැසිවරුන්ගේ කණ්ඩායමේ අය එලිෂා ළඟට આવුත් සමිදානන් වහන්සේ අද ඔබේ ස්වාමියා ඔබ කෙරෙන් ගන්න බව දන්නේහිදැයි ඔහුගෙන් ඇසූහ. ඔහුද එසේය මම දනිමි නිශ්ශබ්ද වන්නයි උත්තර දෙනි. එලියාද කතා කොට සමිදානන් වහන්සේ මා ජොර්දානයට යවන නිසා මෙහි නවතින්නේ ඔහුට කීය. ඔහු උත්තර දෙමින් ජීවමාන සමිදානන් වහන්සේගේ නාමයෙන්ද ජීවමාන ඔබේ නාමයෙන්ද මම ඔබ අත් නොහරිමි දිව්විය. එවිට ඒ දෙදෙනාම යන්න ගියහ. දිවැසිවරුන්ගේ කණ්ඩායමේ 50 දෙනෙක් ගොස් ඔවුන් ඉදිරිපිට දොරින් සිටියෝය. ඒ දෙදෙනාද ජොර්දානයේ ළඟ සිටියෝය. එවිට එලියා තමන්ගේ උතුරු සළුව රැගෙන අකුලා වතුරට ගැසීය. වතුර දෑතට බෙදී ගියේය. ඒ දෙදෙනා බියලි බිම පිට එගොඩ වූහ. තවද ඔවුන් එගොඩ වූ කල එලියා කතා කොට ඔබ වෙතින් මා ගන්න පළමුවෙන් ඔබට මාගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නයි එලිෂාට කීය. එලිෂා පිළිතුරු දෙමින් ඔබට තිබෙන ආත්මානුභාවයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවායි කීය. ඔහුද ඔබ අමාරු දෙයක් ඉල්ලුවේහිය. එහෙත් ඔබ වෙතින් මා ගන්න පිට ඔබ මා දුටුවොත් ඔබට එසේ වන්නේය. නැතහොත් එසේ නොවන්නේයයි කීය. තවද ඔවුන් කතා කරමින් යද්දී ගිනි අශ්ව රථයක්ද ගිනි අශ්වයෝද පෙනී ඔවුන් දෙදෙනාවෙන් කළෝය. එලියා සුලිසුලඟකින් ස්වර්ගයට නැගී ගියේය. එලිෂා ඒ දැක ඊශ්‍රායෙල් රථ සහ අසරුවන් වැනි බල සම්පන්න මාගේ පියාණෙනි මාගේ පියාණෙනි කීය. ඔහු තවත් එලියා නුදුටුවේය. එවිට ඔහු තමාගේ වස්ත්‍ර අල්ලා දෙකට ඉරා එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන හැරී ආවේය. ඉන්පසු එලිෂා ජෝර්දානිය අතර සිට එලියාගෙන් වැටුණු ඔහුගේ සළුව රැගෙන එලියාගේ දෙවිසමිදානන් වහන්සේ කොතනද කියා වතුරට ගැසීය. ඔහුත් වතුරට ගැසූ විට එය දෑතට බෙදී ගියේය. එලිෂා එගොඩ විය. ඔහුට ඉදිරියෙන් ජෙරිකෝවේ සිටි දිවැසිවර කණ්ඩායම ඔහු දැක එලියාට තිබුණු ආත්මානුභාවය එලිෂා කෙරෙහි පිහිටා තිබේයයි කියමින් ඔහුගේ පෙරමකට ගොස් බිමට නැමී ඔහුට වැන්දෝය. ඔහු එලිෂාට කතා කොට මෙහි ඔබේ මෙහෙකරුවන් අතරේ ශක්තිමත් මිනිසයෝ 50 දෙනෙක් සිටිති. ඔහු ගොස් ඔබේ ස්වාමියා සොයත්වා සමහර විට සමිදානන් වහන්සේගේ ආත්මානුභාවය ඔහු ගෙන ගොස් යම් කිසි කන්දක් පිටවත් යම් කිසි මිටියවතකවත් දමන්නට ඇතැයි ඔහුට කීය. ඔහුද කිසි කෙනෙකු නොයවන්නයි කීය. එහෙත් ඔහු ලැජ්ජාවට පත්වන තුරුම ඔවුන් ඔහුට කරදර කර බැවින් යවන්නයි ඔහු කීය. එවිට ඔහු මනුෂ්‍යයන් 50 දෙනෙකු යවූහ. ඔහු 3 දවසක් සෙවූ නමුත් ඔහු හමු නොවීය. ඉන්පසු ඔහු ජෙරිකෝවේ නැවතී සිටි එලිෂා ළඟට හැරී ආහ. ඔහුද නොයන්නේ මා ඔබට කීවා නොවේදැයි ඔවුන්ගෙන් ඇසීය. එලිෂා කළ හාස්කම්. මේ නුවරවැසියෝ එලිෂාට කතා කොට මෙන්න මාගේ ස්වාමියාට පෙනෙන හැටියට මේ නුවර පිහිටා තිබෙන ස්ථානයේ ප්‍රසන්නය. ඒත් වතුර අපවිත්‍රය. එයින් ගබ්සා ඇතිවන්නේයයි කීහ. ඔහුද කතා කොට අලුත් සැලියක් මා ළඟට ගෙනවොත් එහි ලුණු දමන්නයි කීය. ඔහුද එය ඔහු ළඟට ගෙනාවෝය. ඔහු වතුර උල්පත ළඟට ගොස් එහි ලුණු දමා මේ වතුර පිරිසිදු කෙලමි කියාත් මෙන් පසු එයින් මරණයවත් ගබ්සා වීමවත් නොවන්නේය කියාත් සමිදානන් වහන්සේ වදාරණසේකේ කීවේය. මෙසේ එලිෂාගේ වචනය ලෙස ඒ වතුර අද දක්වා පිරිසිදුව පවතී. ඔහු එතැනින් බෙතෙල් නගරයට ගියේය.
ඔහු පාරේ යද්දී පුංචි ළමයි නුවරින් පිටත්ව අවුත් ඔහුට කවටකම් කරමින් පලා යව තට්ටයා පලා යව තට්ටයායයි කීවෝය. ඔහු පස්සට හැරි ඔවුන් දැක සමිඳානන් වහන්සේගේ නාමයෙන් ඔවුන්ට සාප කළේය. එවිට වැලහින්නන් දෙදෙනෙක් කෙලෑවින් අවුත් ඒ ළමයින්ගෙන් 42 දෙනෙකු ඉරා දැමූහ. ඔහු එතනින් කර්මෙල් කන්දට ගොස් එතනින් සමාරියට හැරී ආවේය. 3 වන පරිච්ඡේදය. ජොරාම් රජුගේ පාලන සමය. ආහබ්ගේ පුත් ජොරාම් ජුදාහි රජවන යෙහෝෂාපාට්ගේ 18 වන අවුරුද්දේදී සමාරියෙහි ඊශ්‍රායෙල් වරුන්ගේ රජ වී 12 අවුරුද්දක් රජකම් කළේය. ඔහු සමිඳානන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කළේය. එහෙත් ඔහු තමාගේ පියාද මවුදමෙන් නපුරු නොවිය. මන්ද ඔහු තමාගේ පියා සෑදූ බාල්ගේ රූපස්තම්භ පහ කළේය. එසේ වුවත් ඔහු ඊශ්‍රායෙල් වරුන්ට පව් කරන්නට සැලසූ නෙබාත්ගේ පුත් ජෙරබෝවම්ගේ පාපවලින් ආක් නොවී ඒවා දිගටම කරගෙන ගියේය. මෝවබ් වරුන්ට විරුද්ධව සටන් කිරීම. මෝවබී රජ වූ මෙෂා බැටළු හිමියෙකුව සිටියේය. ඔහු ඊශ්‍රායෙල් රජුට 1,00,000ක් බැටළු පැටවුන්ගේද 1,00,000ක් බැටළුවන්ගේද ලෝම කප්පම් දෙන සිරිතක් තිබිණි. එහෙත් ආහබ් මියගිය කල මෝවබී රජ ඊශ්‍රායෙල් රජුට විරුද්ධව කැරළි ගැසීහ. යොරාම් රජද ඒ කාලයේ සමාරියෙන් පිටත්ව ගොස් සියලු ඊශ්‍රායෙල් වරුන් රැස් කළේය. තවද ඔහු ගොස් ජුදාහි රජවන ජෙහෝෂාපාට් වෙත පණිවිඩයක් යවමින් මෝවබී රජ මට විරුද්ධව කැරළි ගැසීය. ඔබ මා සමග මෝවබ් වරුන්ට විරුද්ධව යුද්ධයට යන්නෙහිදැයි අසා ඇරියේය. ඔහුද යන්නෙමි. මම ඔබ මෙන් සූදානම්ය. මාගේ සෙනගත් ඔබේ සෙනග මෙන්ද මාගේ අශ්වයුත් ඔබේ අශ්වයන් මෙන්ද සූදානම්යයි කීය. ඔහු කතා කොට අපි කුමන පාරකින් යමුදැයි ඇසීය. ඒදුම් පාලු කරේ පාරින් යයි ඔහු උත්තර දුන්නේය. මෙසේ ඊශ්‍රායෙලි රජද ඒදුම්හි රජද ජුදාහි රජද පිටත්ව ගියහ. ඔවුන් සද්දවසක් වැරදි මගකින් යද්දී සේනාවටත් ඔවුන් සමග ගිය සිව්පාවුන්ටත් වතුර නැති විය. එවිට ඊශ්‍රායෙල් රජ අහෝ සමිඳානන් වහන්සේ මේ රජුන් 3 දෙනා වන අප මෝවබ් රජුගේ අතට පාවා දෙන්නට ගෙන්වූසේකැයි කීය. එලීෂාගෙන් විභාග කිරීම. ජුදා රජවන යෙහෝෂාපාට් කතා කොට අප විසින් සමිඳානන් වහන්සේගෙන් විචාරණු ලබන පිණිස උන්වහන්සේගේ දිවසිවරයෙක් මෙහි නැත්තැයි ඇසීය. එවිට ඊශ්‍රායෙල් රජුගේ සේවකයෙක් උත්තර දෙමින් එලියාගේ අත්වලට වතුරවත් කළ ශාපාත්ගේ පුත් එලීෂා මෙහි සිටියැයි කීය. යෙහෝෂාපාට් කතා කොට ඔහු සමිඳානන් වහන්සේගේ පණිවිඩය පවත්වන්නේයයි කීය. මෙසේ ඊශ්‍රායෙල් රජද යෙහෝෂාපාට්ද ඒදොම්හි රජද ඔහු ළඟට ගියහ. එලීෂා ඊශ්‍රායෙල් රජුට කතා කොට මා සමග ඔබට ඇති ගනුදෙනු කුමක්ද? ඔබේ පියාගේ දිවිසිවරුන් ළඟටත් ඔබේ මව්ගේ දිවිසිවරුන් ළඟටත් ගිය මැනවයි කීය. ඊශ්‍රායෙල් රජද එසේ නොවේවා. මන්ද සමිඳානන් වහන්සේ මෝවබ් වරුන් අතට පාවා දෙන පිණිස මේ රජුන් 3 දෙනා වන අපගෙන් වූ සේකයි ඔහුට කීය. එලීෂා කතා කොට මා සේවය කරන සර්ව පරාක්‍රම ජීවමාන සමිඳානන් වහන්සේගේ නාමයෙන් සැබවින්ම යුදාහි ජෙහෝෂාපාට් රජු මෙහි සිටින කාරණය නිසා මිස නැත්නම් මා ඔබ දෙස බලන්නේවත් ඔබ ගණන් ගන්නේවත් නැතයි දිවුරා. දැන් ඉතින් වීණා වාදකයෙකු මා ළඟට ගෙනින්නයි කීය. වීණා වාදකයා වාදනය කරද්දී සමිඳානන් වහන්සේගේ බලය එලීෂා පිට පැමිණියේය. ඔහු කතා කොට සමිඳානන් වහන්සේ මෙසේ වදාරන සේක. මේ විහිළි ගඟේ පතුල පුරාම අගල් කපන්න. මන්ද නුඹලා හුළඟවත් වැස්සවත් නොදකින නමුත් නුඹලාටත් නුඹලාගේ සිව්පාවුන්ටත් නුඹලාගේ මුර්ගයන්ටත් බීමට මේ ගඟ පතුල වතුරෙන් පිරෙනු ඇත. මෙය සමිඳානන් වහන්සේ ඉදිරියෙහි සුළු දෙයකි. උන්වහන්සේ මෝවබ් වරුන්ද ඔබ අතට පාවා දෙන සේක. ඔබ පවුරු ඇති සියලු නගරද සියලු අලංකාර නගරද වනසා සියලු හොඳගස් කපා දමා සියලු දී උල්පත් වසා සියලු සාරවත් කෙත්වතු ගල්තමා වනසන්නහු යයි කීවේය. පසුදා උදය පූජාව ඔප්පු කරන වේලාව පමණේදී ඒදොම් දිශාවෙන් වතුර අවුත් එයින් රට පිරී ගියේය.
මෝවවරුන් පරාජය කිරීම. තමන්ට විරුද්ධව යුද්ධ කරන්නට රජුන් පැමිණි බව ඇසූ විට සියලු මෝවවරු යුද්ධායුධ පළඳින්නට පුළුවන් වයසේ සිට ඊට වැඩි වයස් වූ සියල්ලෝ වැස්වී දේශ සීමාව ළඟ සිටියෝය. ඔවුන් අලුයම නැගිටි කල මේ වතුර පිට හිව්වැස් වැටිනි. මෝවවරු තමන් ඉදිරිපිට තිබූ වතුර ලේමින් රතුව තිබෙනු දැක මේ නම් ලේය සැබවින්ම රජවරු විනාශ වූහ. ඔවුන් එකිනෙකා මරා ගන්නට ඇත. ඉතින් මෝවවරුනි කොල්ලේ ගැනීමට එන්නේ කීහ. ඔවුන් ඊශ්‍රායෙල් කඳවුරට පැමිණි විට ඊශ්‍රායෙල්වරු නැගිට මෝවවරුන් තමන් ඉදිරියෙන් පලා යනතුරු ඔවුන්ට පහර දී ඔවුන්ගේ රටටත් ගොස් මෝවවරුන්ට පහර දුන්හ. ඔහු නගර වනසා රටේ හොඳ සියලු කෙත්වතුවලට එකිනෙකා ගලක් බැකින් දමා ඒවා පුරවා සියලු දිය උල්පත් වසා සියලු හොඳ ගස් කපා දැමූහ. ඉතිරි වූයේ කීර් හරසිත් නුවර පමණකි. ගල්පටිවලින් විදින්නු එය වටලා ඊට පහර දුන්හ. මෝවබ් රජ සටන ඉතා වේගයෙන් තමාට විරුද්ධව යන බව දැක සේනාව මැදින් බිඳගෙන ඒතෝම් රජු කරා යන පිණිස කඩුගත් මනුෂ්‍යයන් 700ක් රැගෙන ආවේය. එහෙත් ඔවුන්ට යන්නට නොපුළුවන් විය. එකල ඔහු තමා වෙනුවට රජවන්නට සිටි තමාගේ කොළුඳුල් පුත්‍රයා රැගෙන දවනයාග පූජාවක් කොට පෞර පිට පුද කළේය. ඉමහත් උදහසක් ඊශ්‍රායෙල්වරුන් පිට පැමිණිනි. එවිට ඊශ්‍රායෙල්වරු ඔහු වෙතින් අහක් වී තමන්ගේ දේශයට හැරි යෝය. 4 වන පරිච්ඡේදය වැන්දපුගේ තෙල් කුලාව. දිවසිවර කණ්ඩායමේ අයගේ භාර්යාවන්ගේ එක්තරා ස්ත්‍රියක් එලීෂාට මුරගසා ඔබේ මෙහෙකරු වූ මාගේ පුරුෂයා මලේය. ඔබේ මෙහෙකරුවා සමිඳානන් වහන්සේ කෙරෙහි ගරුවිය ඇතිව සිටි බව දන්නේහිය. නයහිමියා මාගේ දරුවන් දෙදෙනා තමාට දාසයන් කොට ගන්න අවුත් සිටියයි කීවාය. එලීෂා කතා කොට මම ඔබට කුමක් කරම්ද? ගෙදර ඔබට තිබෙන්නේ මොනවාදයි මට කියන්නේ ඈට කීයා. තෙල් කුලාවක් මිස ගෙදර වෙන කිසිවක් ඔබේ දාසියට නැතයි ඈ කීවාය. එවිට ඔහු කතා කොට ඔබ පිටතට ගොස් ඔබේ සියලු අසල් වැසියන්ගෙන් භාජන එනම් හිස් භාජන බොහෝමයක් ඉල්ලා ගන්න. ඔබත් ඔබේ පුත්‍රයනුත් ගෙදරට ඇතුළු වී දොර වසාගෙන ඒ සියලු භාජනවල තෙල්වත් කොට පිරුන් ඒවා පැත්තක තබන්නයි කීවේය. ඇයද ඔහු වෙතින් ගොස් ඇත් ඇගේ පුත්‍රයොත් ගෙදරට ඇතුළු වී දොර වසා ගත්හ. ඔහු ඇය ළඟට භාජන ගෙනාවෝය. ඇය තෙල්වත් කළාය. භාජන පිරුණු කල ඇය තවත් භාජනයක් මට ගෙනින්නේ ඇගේ පුත්‍රයාට කීවාය. තවත් භාජනයක් නැතයි ඔහු ඇයට කීය. තෙල් කලා යෑමද නැවතිනි. එවිට ඇය අවුත් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාට එපවත් දැන් වූවාය. ඔහුද ඔබ ගොස් තෙල් විකුණා ණය ගෙවා ඉතිරි මුදලින් ඔබත් ඔබේ පුත්‍රයනුත් රක්ෂා වන්නයි කීවේය. චුනම්මිය ස්ත්‍රියට එලීෂාගෙන් ත්‍යාගයක්. එක් දවසක් එලීෂා චුනිම් නම් දේශයට ගියේය. එහි සිටි ධනවත් ස්ත්‍රියක් කෑම කන්න ඔහුට පෙරත්ත කළාය. මෙසේ ඔහු ජන එන සෑම විටම කෑම කන පිණිස එහි නැවතිනි. ඇය ඇගේ පුරුෂයාට කතා කොට විතරම අප ළඟින් යන්නේන මොහු දෙවියන් වහන්සේට කැප වූ බැතිමත් මිනිසෙකු බව මට පෙනේ. අපි බෙත්ති ඇති කුඩා උඩුමහලක් සාදා ඇඳකුත් වීසියකුත් කුටුවකුත් පහනකුත් එහි තබමු. එවිට ඔහු අප ළඟට ආකල එහි සිටින්න පුළුවනයි කීවාය. එක් දවසක් ඔහු එහි පැමිණ උඩුමහලට ගොස් නිදාගත්තේය. තවද ඔහු ශුනම්මී ජාතික ස්ත්‍රියට අඬගසන්නේ තම වැඩකාරයා වන ගෙහාසිට කීය. ඔහු ඇයට අඬගැසූ විට ඇය ඔහු ඉදිරියට ආවාය. එලීෂාද කතා කොට මේ සියලු සත්කාර කිරීමට ඔබ බොහෝසෙයින් මහන්සි වූ බැවින් ඔබ උදෙසා කුමක් කළ යුතුද? රජුට හෝ සේනාපතියාට හෝ ඔබ වෙනුවට කතා කරනවාට කැමතිද? කියා ඇගෙන් අසන්නයි ගෙහාසීට කීය. ඇයද මාගේම සෙනඟ අතරේ මම වාසය කරමි උත්තර දුන්නාය. එසේ වී නම් ඇය උදෙසා කරන්න තිබෙන්නේ කිමික්දැයි ඔහු ඇසීය. ගෙහාසී කතා කොට ඇයට පුත්‍රයෙක් නැත. ඇගේ පුරුෂයාත් මහලුයයි කීවේය. ඇයට අඬගසන්නයි ඔහු කීය. ඔහු ඇයට අඬගැසූ කල ඇය දොරකඩ ළඟට ආවාය. එවිට ඔහු කතා කොට ලබන අවුරුද්දේ මේ කාලයේ පැමිණි විට ඔබ පුත්‍රයෙකු අතට ගන්නෙහියයි කීය. ඇයද නැත, මාගේ ස්වාමින් වන දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍ය
ඔබේ දාසීට බොරු කියන්නට එපායයි කීවාය. ඒ ස්ත්‍රිය ගර්භණීව. එලීෂා ඇයට කී හැටියට ඊළඟ අවුරුද්දේ ඒ කාලය පැමිණි විට පුත්‍රයෙකු ලැබුවාය. ශුනම්මියේ ස්ත්‍රියගේ පුත්‍රයා මිය යෑම. ඒ ළමයා වැඩුණු කල එක් දවසක් හොයම් කපන්නන් අතරේ සිටි තම පියා ළඟට ගියේය. එවිට ඔහු අනේ මාගේ ඔළුව කකියනවාය. මාගේ ඔළුව කකියනවායයි තම පියාට කීය. පියාද ඔහුගේ මව් ළඟට ඔහු ගෙන යන්නේ තමාගේ වැඩකාරයාට කීවේය. වැඩකාරයා ඔහු රැගෙන ඔහුගේ මව් ළඟට ගෙන ගියේය. ඔහු ඉරමුදුන් වේලාව දක්වා ඇගේ උකුලේ හිඳ මලේය. එවිට ඇය නැගිට ගොස් දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයාගේ ඇඳේ ඔහු බාවා දොර වසා පිටතට ගියාය. තවද ඇය තමාගේ පුරුෂයාට අණගසා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට අනික ගොස් එන පිණිස වැඩකාරයෙකු කොටලු දෙනෙකුත් මට එවන්නේ කීවාය. ඔහුද ඔබ අද ඔහු ළඟට යන්නේ කුමටද? අද අමාවකවත් සබත් දිනේවත් නොවේ යයි කීය. ඈ ඒකට කමක් නැත කියා කොටලු දෙන සූදානම් කරගෙන ඇගේ වැඩකාරයාට කතා කොට කොටලු දෙන දක්කාගෙන යන්න මා ඔබට කියන තෙක් දැක්කීමේ වේගය අඩු නොකරන්නයි කීවාය. මෙසේ ඇය ගොස් කර්මේල් කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණියාය. තවද දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ඇය දුරදී දැක තමාගේ මෙහෙකරුවන ගෙයාසීට කතා කොට අන්න අර ශුනම්මියේ ස්ත්‍රිය එන්නීය. දැන්ම ඇගේ පෙරමගට දිව ගොස් ඔබ සුවසේද ඔබේ පුරුෂයා සුවසේද ළමයා සුවසේදයි ඇගෙන් අසන්නේ කීය. සුවසේයයි ඇය උත්තර දුන්නාය. ඇය වනාහි කන්දේ සිටි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා ළඟට පැමිණ ඔහුගේ පාද අල්ලා ගත්තාය. එවිට ගෙහාසී ඇය අහක් කරනු පිණිස ලං විය. එහි දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍යයා කතා කොට ඇයට කරදර නොකරන්න ඇගේ සිත ශෝකීව ඇත. සමිඳානන් වහන්සේ එය මට නොදන්වා මාගෙන් සැඟවූසේකැයි කීය. එවිට ඇය කතා කොට මාගේ ස්වාමීන්ගෙන් මම පුත්‍රයෙකු ඉල්ලුවෙම්ද මා රවටන්න එපා කියා මම නොකීයෙම්දැයි ඇසුවාය. එවිට ඔහු ගෙහාසීට කතා කොට ඉඟටිය බැඳගෙන මාගේ සැරයටිය අතින් රැගෙන යන්න. යමෙකු ඔබට සම්භව වුණත් ඔහුට ආචාර කරන්නේවත් යමෙකු ඔබට ආචාර කළත් ඔහුට උත්තර දෙන්නේවත් නැතිව ගොස් මාගේ සැරයටියේ ළමයා පිට තබන්නේ කීය. එහෙත් ළමයාගේ මව් ජීවමාන සමිඳානන් වහන්සේගේ නාමයෙන්ද ජීවමාන ඔබේ නාමයෙන්ද මම ඔබ අත්හැර නොයමි දිවුරා කීවාය. එවිට ඔහු පිටත් වී ඇය පසුපස ගියේය. එලීෂා ළමයාට නැවත පණ දීම. ගෙහාසි ඔවුන්ට පෙරටුවෙන් ගොස් සැරයටිය ළමයා පිට තැබීය. එහෙත් කිසි හඬක්වත් පිළිතුරක්වත් නොවිය. එබැවින් ගෙහාසි ඔහුගේ පෙරමගට හැරියවුත් ළමයා පිබිදුනේ නැතේ ඔහුට දැන්වේය. එලීෂා ඒ ගෙදරට පැමිණි විට ළමයා මැරී තමාගේ ඇඳේ බාවා තිබුණු දිටිය. එවිට ඔහු ඇතුළු වී ඔවුන් දෙදෙනා සිටිද්දී දොර වසාගෙන සමිඳානන් වහන්සේට ආඥා කළේය. තවද ඔහු ඇඳට නැගී ළමයා පිට වැතිර තමාගේ කට ඔහුගේ කට පිටද තමාගේ ඇස් ඔහුගේ ඇස් පිටද තමාගේ අත් ඔහුගේ අත් පිටද තබා ළමයා පිට දිගා විනි. ළමයාගේ මාංශයද උණුසුම් විය. එවිට ඔහු හැරී අවුත් ගේ එහා මෙහා ඇවිද නැවත ඇඳට නැගී ගොස් ඔහු පිට පෙර ලෙසම සත්වරක් දිගා වුණේය. එවිට ළමයා කිබිහුම් ඇර ඇස් ඇරියේය. ඔහු ගෙහාසී කැඳවා ඒ ශුනම්මියේ ස්ත්‍රියට අඬගසන්නයි කීය. ඔහු ඇයට අඬගැසීය. ඇය ඔහු ළඟට ආ කල ඔබේ පුත්‍රයා ගන්නයි ඔහුට කීය. ඇයද ඇතුළු වී ඔහුගේ පාමුල වැටි බිමට නැමී වැඳ ඇගේ පුත්‍රයා රැගෙන ගියාය. තවත් හාස්කම් දෙකක්. එලීෂා ගිල්ගාල් නුවරට නැවත ගොස් සිටියේදී දේශයෙහි දුර්භික්ෂයක් තිබිණි. දිවසිවරු කණ්ඩායම ඔහු ඉදිරියෙහි වාඩි වී උන්නෝය. ඔහු තමාගේ මෙහෙකරුවා අමතා ලොකු සැලිය ලිපේ තබා දිවසිවරයන්ට කෑම පිසින්නයි කීය. එක්කෙනෙක් පලා එකතු කරන්නට කෙතට ගොස් වල් කැකිරි වැලක් සම්භවී එයින් ගෙඩි කඩාගෙන තමාගේ ඔඩොක්කුව පුරවාගෙන අවොත් ඒවා කෑලි කොට කපා කෑමසැලියේ දැමීය. එහෙත් ඔහු ඒ මොනවාදැයි නොදත්හ. තවද ඔහු ඒවා මිනිසුන්ට කන පිණිස බෙදා දුන්නෝය. එහෙත් ඔහු ඒ කෑම කන්න පටන්ගත් විටම මොරගසා දෙවියන් වහන්සේට කැප වූ මනුෂ්‍ය සැලිහි විස තිබේ යැයි කීහ. ඔවුන්ට ඒවා කන්න නොහැකි විය.
ඔහුද එසේ වී නම් පිටි ටිකක් ගෙනෙන්නැයි ඒවා සැලියෙහි දමා කන පිණිස සෙනඟට වත් කර දෙන්නැයි කීය. එවිට සැලියෙහි කිසි විසක් නොවිය. තවද බාල් ශාලිපාහි සිට මිනිසෙක් ප්‍රථම පස්වැන්න යවරුටි 20ක්ද අලුත් ගොයම් කරල්ද තමාගේ මල්ලේ දමාගෙන දෙවියන් වහන්සේට කැපවූ මනුෂ්‍යයා වෙත ගෙනාවේය. ඔහුද සෙනඟට කන්න දෙන්නැයි කීය. ඔහුගේ මෙහෙකරුවා කිමික්ද? මේවා මනුෂ්‍යයන් 100ක් ඉදිරියේ තබන්නේදයි ඇසීය. එහෙත් ඔහු ඒවා සෙනඟට කන්න දෙන්න මන්ද ඔවුන් අනුභව කොට ඉතිරි කරනු ඇත කියා සම්දනන් වහන්සේ වදාරන සීකේ පැවසීය. එවිට ඔහු ඒවා ඔවුන් ඉදිරියේ තැබීය. ඔහු එයින් අනුභව කොට සම්විධානන් වහන්සේ වදාළ ලෙස ඉතිරි කළෝය. 5 වන පරිච්ඡේදය නාමන්ගේ කුෂ්ඨය සුව කිරීම. සිරියාවේ රජුගේ සේනාපතියා වූ නාමන් තමාගේ ස්වාමියා වෙත උත්තමයෙකුව ගරු බුහුමන් ලැබූ මිනිසෙකුව සිටියේය. මන්ද ඔහු කරන කොටගෙන සම්විධානන් වහන්සේ සීරියන් වරුන්ට ජය දී තිබිනි. ඔහු බල සම්පන්න කෙනෙකු වූ නමුත් කුෂ්ඨ රෝගියෙක් විය. සිරියන් වරුන්ගේ එක්තරා ආක්‍රමණයකදී ඔවුන් ඊශ්‍රායල් දේශයෙන් කුඩා දැරියක අල්ලාගෙන අවුත් තිබිනි. ඇය නාමන්ගේ භාර්යාවට සේවය කළාය. ඇය වනාහි ඇගේ ස්වාමිදුවට කතා කොට මාගේ ස්වාමියා සමාරියේ දිවසිවරයා ඉදිරියෙහි පෙනී සිටියොත් හොඳය. එවිට ඔහුගේ කුෂ්ඨය සුව කරනු ඇතැයි කීවාය. එවිට නාමන් ගොස් ඊශ්‍රායල් දේශයෙන් ආ දැරියකීදේ එලෙසම කියා තමාගේ ස්වාමියාට දැන්වීය. සිරියාවේ රජද ඉතින් ඔබ එහි යන්න මම ඊශ්‍රායල් රජුට ලියුමක් හරින්නෙමි කීය. ඔහුද රෙදී කාසි 30000කුත් රන් කාසි 6000කුත් ඇඳුම් කුට්ටම් 10කුත් රැගෙන පිටත්ව ගියේය. ඔහු ඒ ලියුම ඊශ්‍රායල් රජු වෙත ගෙනාවේය. මේ ලියුම ඔබට ලැබුණ විට නාමන් නම් මාගේ සේවකයාගේ කුෂ්ඨය සුව කරන පිණිස ඔහු ඔබ ළඟට එවමි එහි ලියා තිබිනි. ඊශ්‍රායල් රජ ලියුම කියවා උගම වී තමාගේ ඇඳුම් ඉරාගෙන මිනිසෙකුගේ කුෂ්ඨය සුව කරන්නට කියා ඔහු මට ලියා එවන්නේ යමෙකු මරන්නත් ජීවත් කරන්නත් මා දෙවියන් වහන්සේ කියා සිතාගෙනද මොහු මට විරුද්ධව දබරයකට කාරණයක් සොයන හැටි කල්පනා කර බලන්නයි කීය. ඊශ්‍රායල් රජු තමාගේ ඇඳුම් ඉරාගත් බව දෙවියන් වහන්සේට කැප වූ මිනිසයා වන එලීෂා අසා ඔබ කොමක් නිසා ඔබේ ඇඳුම් ඉරා ගන්නේද? ඔහු මා ළඟට ආවාවේ. එවිට ඔහු ඊශ්‍රායල්හි දිවිසිවර කෙනෙකු සිටින බව දැනගන්නේ යයි රජුට කියා යැවීය. මෙසේ නාමන් තමාගේ අශ්වයන්ද රථද ඇතිව අවුත් එලීෂාගේ ගේ දොරකඩ ළඟ සිටියේය. එලීෂා කතා කොට ඔබ ගොස් ජොර්දාන් ගඟෙහි සත්වරක් නාන්න. එවිට ඔබේ කුෂ්ඨය සුව වී ඔබේ ශරීරය නැවත පවිත්‍ර වන්නේ යයි පණිවිඩකාරයෙකු අත කියා යැවීය. එහෙත් නාමන් කෝප වී ජන්නට ගියේය. ඔහු කතා කොට ඔහු පිටතට මා ළඟට අවුත් සිටගෙන තමාගේ දෙවි සමිඳුරන් වහන්සේගේ නාමය කියා යාඥා කර කුෂ්ඨය මැත්තේහි තමාගේ අතවනා රෝගියා සුව කරනු ඇතැයි මම සිතුවෙමි. දමස්කේහි ගංගාවන අබානාසා පර්පර ඊශ්‍රායල් දේශයේ සියලු ගංගා ජලයට වඩා හොඳ නොවේද? ඒවායේ ස්නානය කොට පවිත්‍ර වන්න මට බැරිදයි ඇසීය. මෙසේ ඔහු කෝපයෙන් හැරී ගියේය. ඔහුගේ සේවකයෝ ළඟට අවුත් ඔහුට කතා කොට මාගේ පියාණෙනි දිවසිවරයා මහා දෙයක් කරන්න ඔබට කීවේ නම් ඔබ කරන්නේ නැද්ද? එසේ වී නම් ස්නානය කොට පවිත්‍ර වන්නේයි ඔහු ඔබට කී කල එය කරන්න බැරිදයි ඇසූහ. එවිට ඔහු බැසගොස් දෙවියන් වහන්සේට කැප වූ මිනිසයාගේ කීම ලෙස ජොර්දාන් ගඟෙහි සත්වරක් ගිලී ස්නානය කළේය. ඔහුගේ ශරීරයද කුඩා ළමයෙකුගේ ශරීරය මෙන් පවිත්‍ර විය. එවිට ඔහු තමාගේ මුළු පිරිවර සමග දෙවියන් වහන්සේට කැප වූ මිනිසයා ළඟට හැරී අවුත් ඔහු ඉදිරියේ සිට කතා කොට ඉතින් ඊශ්‍රායලයේ සිටින දෙවියන් වහන්සේ මිස මුළු පොළවේ වෙන දෙවි කෙනෙකුන් නැති බව දැන් මම දනිමි. එබැවින් දැන් ඔබේ මෙහෙකරුවාගෙන් තෑගි පිළිගත මැනවයි කීය. ඔහුද කතා කරමින් මා සේවය කරන ජීවමාන දෙවි සමිඳුරන් වහන්සේගේ නාමයෙන් මම කිසිවක් නොපිළිගනිමි දිවුරමින් කීවේය. එවිට ඔහු ඒ පිළිගන්න හැටියට ඔහුට පෙරත්ත කළේය. ඒත් ඔහු අකමැති විය. එවිට නාමන් එසේ නැත්නම් කොටලුවන් දෙන්නෙකුට ගෙන යත හැකි වරට පස්වත් ඔබේ මෙහෙකරුවට ලැබේවා. මන්ද
මෙන්මතු ඔබේ මේ කරුවා සමිඳානන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවනයාග පූජාවක්වත් යාගයක්වත් ඔප්පු කරන්නේ නැත. මේ කාරණය ගැන සමිඳානන් වහන්සේ ඔබේ මේ කරුවාට කමාවන සීක්වා. එනම් මාගේ ස්වාමියා රෙම්මොන්ගේ දේවාලයෙහි වඳින්නට මාගේ අතේ හේතු වී එහි යන විට මාත් රෙම්මොන්ගේ දේවාලයෙහිදී වැන්දොත් එසේ වඳින විට සමිඳානන් වහන්සේ ඒ කාරණය ගැන ඔබේ මෙහි කරුවාට කමාවන සීක්වායි කීය. එලීෂාද සාමදානී යන්නේ ඔහුට කීය. එවිට ඔහු එලීෂා වෙතින් වින්ව ටික දුරක් ගියේය. ගෙහාසීට දඬුවම් දීම. එකල දෙවියන් වහන්සේට කැපවූ මනුෂ්‍යයා වන එලීෂාගේ වැඩකර ගෙහාසී කල්පනා කොට බලන්න මාගේ ස්වාමියා මේ සිරියන් ජාතික නාමන් ගෙන දේවල් ඔහුගේ අතින් නොපිළිගෙන නිකම් යන්න හැරියේය. ජීවමාන සමිඳානන් වහන්සේගේ නාමෙන් මම ඔහු පස්සේ දිවකොත් ඔහුගෙන් යමක් ලබා ගනිමින් දිව්‍රිය. මෙසේ ගෙහාසී නාමන් පසුපස ගියේය. නාමන් තමා පසුපස කෙනෙකු දුවගෙන එනු දැක ඔහු සම්බවන්න රථයෙන් බැස යම් කරදරයක් ඇද්දැයි ඇසීය. ඔහුද කරදරයක් නැත. දිවසිවර කණ්ඩායමෙන් තරුණයෝ දෙදෙනෙක් එප්‍රායිම් කඳුරටේ සිට මේ දැන් මා වෙත ආවෝය. ඔවුන්ට රෙදීකාසි 3000කුත් ඇඳුම් කුට්ටන් දෙකකුත් දුන මැනවයි කියන්නට වාගේ ස්වාමියා මා එව්වේයයි කීවේය. නාමන්ද කතා කොට ඔබ රෙදීකාසි 6000ක් ගන්නට සතුටු වන්නේයි ඔහුට පෙරත්ත කර රෙදීකාසි 6000ක් මලු දෙකක බැඳ ඇඳුම් කුට්ටම් දෙකකුත් තමාගේ වැඩකාරයන් දෙදෙනෙකු පිට තැබුවේය. ඔහු ඔහුට පෙරටුවෙන් ඒවා උසුලාගෙන ගියෝය. හෙළ ළඟට පැමිණි විට ඔහු ඔවුන් අතින් ඒවා අරගෙන ගෙයි තබා ඒ මනුෂ්‍යයන් යන්න හැරියේය. ඔහුද යන්නට ගියෝය. ඔහු වනාහි ඇතුළු වී තමාගේ ස්වාමියා ඉදිරියේ සිටියේය. එලීෂා කතා කොට ගෙහාසී ඔබ කොහේ ගොස් ආවේහිදැයි ඔහුගෙන් ඇසීය. ඔබේ මෙහිකරුවා කොහේවත් ගියෙන් නැතැයි ඔහු කීය. එලීෂා කතා කොට ඒ මනුෂ්‍යයා තමාගේ රථයෙන් බැස ඔබ සම්බවන්න හැරී ආවිට මාගේ ආත්මානුභාවය ඔබ සමග ගියේ නැද්ද? මේ මුදල් පිළිගන්න ඇඳුම්ද ඔලීව වතුද මිදි වතුද බැටළුවන්ද ගවයන්ද දාස දාසීන්ද පිළිගන්නත් අවස්ථාවක්ද? එබැවින් නාමන්ගේ කුෂ්ඨය ඔබට ඔබේ වංශයට නිරතුරුවම වැළඳින්නේ යයි ඔහුට කීය. එවිට ඔහු හිමමින් කුෂ්ඨයක් ඇතිව ඔහුගෙන් ඉවත්ව ගියේය.